ආයුබෝවන් සුබ උදෑසනක් දූ දරුවනේ ස්වාධීන රූපවාහිනී ආයතනයත් ශ්‍රී ජයරන්ත්‍ර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ සම්පත්දායකත්වයෙනුත් පවත්වනු ලබන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන සමගින් ඔබ මේ එක්වන්නේ. අද මේ වැඩසටහන අධ්‍යයන උසස් පෙළ උසස් පෙළ විභාගයට අදාළ ව්‍යාපාර අධ්‍යයන විෂය සම්බන්ධයෙන් පවත්වන දෙවෙනි වැඩසටහනයි. මීට පෙර පවත්වන ලද වැඩසටහන තුලින් අප සාකච්ඡා කරන ලද්දේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන විෂයට අදාළ මාතෘකා වන 1 2 3 එනම් ව්‍යාපාර පදනම, ව්‍යාපාර පරිසරය, රජය සහ ව්‍යාපාර අතර සම්බන්ධතාවය පිළිබඳවයි. අද අප පවත්වන වැඩසටහන තුලින් ව්‍යාපාර අධ්‍යයන විෂය යටතේ අපි සාකච්ඡා කරනු ලබන්නේ 4 5 සහ 6 යන මාතෘකා පිළිබඳව එනම් ව්‍යාපාර සංවිධාන, ව්‍යවසායකත්වයේ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳ මාතෘකා පිළිබඳවයි. මම හිතන්නේ ඔබ කවුරුත් දන්න උසස් පෙළ විභාගයේ ව්‍යාපාර අධ්‍යයන විෂය සඳහා මේ ව්‍යාපාර සංවිධාන, ඒ වගේම ව්‍යවසායකත්වය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉතාමත් වැදගත් මාතෘකා රාශියක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ වැඩසටහන සඳහා අද සම්පත්දායකත්වයේ ශ්‍රී ජයරන්ත්‍ර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ හිටපු අංශ ප්‍රධානී කුමුදුනේ සියලතා මහත්මියම ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. අපි දන්නවා ව්‍යාපාර අධ්‍යයන විෂයට අදාළ ව්‍යාපාර සංවිධාන කියන මාතෘකාව අපි ගත්තොත් මේ මාතෘකාව ඉතාමත් වැදගත් වෙන මාතෘකාවක්. බොහෝ විට ශිෂ්‍යයන්ට මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම උසස් පෙළ විභාගයේදී මම හිතනවා සෑම ප්‍රශ්න පත්‍රයක් තුළම අපිට මේ ව්‍යාපාර සංවිධාන කියන මාතෘකාව තුළ බොහොමයක් ප්‍රශ්න දකින්න පුළුවන්. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේත් ඒ වගේම දෙවන ප්‍රශ්න පත්‍රයේත් විශේෂයෙන්ම මේ මාතෘකාවට අදාළව ව්‍යාපාර සංවිධානයක් කියන්නේ මොකක්ද? ඒ වගේ ලක්ෂණ සහ ව්‍යාපාර සංවිධාන වර්ග කේවල ස්වාමී ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්, ඊළඟ රජයට අයත් ව්‍යාපාර, පළාත් පාලන ආයතන ව්‍යාපාර, රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු, සමූපකාර ව්‍යාපාර යනාදී වශයෙන් විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග, ඒවායේ ලක්ෂණ, කාර්යභාරය, ඒ වගේම ඒ ව්‍යාපාර සංවිධාන අන්තර් සම්බන්ධතාවය යනාදී පිළිබඳ කරුණු ගැන අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි, අපි එහෙනම් බලමු මේ ව්‍යාපාර අධ්‍යයන විෂයට අදාළව ව්‍යාපාර සංවිධාන මාතෘකාව සම්බන්ධයෙන් උසස් පෙළ විභාගයේදී අවධාරණය කළ හැකි ප්‍රශ්න සමූහයක්. මහාචාර්යතුමනි, මම ඔබගේ අවධානයට යොමු කිරීමට කැමැති ප්‍රථමයෙන්ම කේවල ස්වාමි ව්‍යාපාරයක් සම්බන්ධව. මෙහෙම කුඩා සිද්ධි අධ්‍යයනයක් දුන්නොත් සමිත තම අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගැනීමෙන් පසු විශාල කාලයක් තිස්සේ රැකියාවක් සොයා ගැනීමට වෙහෙස වුවද රැකියාවක් නොලැබුණි. ඔහු තම බැංකුවේ ඉතිරි කරගත් මුදල් හා ඥාතියෙකුගෙන් ඉල්ලාගත් මුදලින් S&S කමියුනිකේෂන් නමින් කේවල ස්වාමි ව්‍යාපාරයක් ආරම්භ කළේය. මේකයි ඔබ හමුවේ අපි තබන පළවෙනි ප්‍රශ්නය. මීට අදාළව අපි ප්‍රශ්න 3ක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. පළවෙනි ප්‍රශ්නය, සමිත තම ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය කුමක්ද? දෙවන ප්‍රශ්නය, සමිතට තම ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීමෙන් හිමිවන ප්‍රතිලාභ මොනවාද? ඒ වගේම විශේෂිත ව්‍යාපාරයක් නම් එකී ව්යාපාර ආරම්භ කිරීමට අදාළ බලපත්‍ර ලබා ගත යුතු ආයතන මොනවාද කියන එක පිළිබඳව ඔබව දැනුවත් කිරීමට මහාචාර්යතුමා දැන් සූදානම්. හොඳයි, මම හිතනවා ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මේක සිද්ධිමය ප්‍රශ්නයක්. ඇත්තරම උසස් පෙළ විභාගයේදී අපිට විවිධ මාතෘකාවලට අදාළ සිද්ධිමය ප්‍රශ්න දකින්න පුළුවන්. මේ සිද්ධිය ප්‍රකාශ කරන ආකාරයට ව්‍යාපාර සංවිධාන රාශියක් තියෙනවා අපි දන්නවා. ඒ අතරින් මේ ප්‍රශ්නය ගොඩනැගිලා තියෙන්නේ කේවල ස්වාමී ව්‍යාපාරයක් සම්බන්ධව. ඒතර මේ කේවල ස්වාමී ව්‍යාපාරයක් සම්බන්ධව මුලින්ම අපෙන් විමසන ප්‍රශ්නය තමයි ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපරිපාටිය කුමක්ද කියන එක. අපි දන්නවා කේවල ස්වාමී ව්‍යාපාරයක් සාමාන්‍ය ලියාපදිංචි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනිකුත් ව්‍යාපාර සංවිධානයක සාපේක්ෂව බලනකොට නීතිමය බලපෑම ඉතාමත් අවම මට්ටමක තියෙන ව්‍යාපාර සංවිධානයක්. නමුත් මේ ව්‍යාපාරයක් අපි යම් කිසි ප්‍රදේශයක් තුළ ආරම්භ කිරීමේදී ඊට අදාළ පළාත් පාලන ආයතන නීති රීති වලට අනුකූලව අපි ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ අනුව කේවල ස්වාමී ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී ප්‍රධාන වශයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්
තනිපුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට අදාළ ඉල්ලුම් පත්‍රයක් අපි පළමුවෙන්ම ලබා ගත යුතු වෙනවා. ඊට පසු ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා වූ ග්‍රාම සේවා වාර්තාව අපි ලබා ගත යුතු වෙනවා. විශේෂිත ව්‍යාපාරයක් නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටින විශේෂ බලපත්‍රයක් අදාළ විශේෂ බලපත්‍රය ලබා ගත යුතු වෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතනයට නියමිත ගාස්තු ගෙවා ව්‍යාපාර බරපත්‍රය වෙනුවෙන් අපිට රිසිට් පතක් ලබා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. අවසානයේදී ග්‍රාම සේවා සහතිකය ඒ වගේම සම්පූර්ණ කළ අයදුම් පත්‍රය ලියාපදිංචිට අදාළ ගාස්තු සමග ප්‍රාදේශීය ලේකම් වෙත බාර දීම කළ යුතු වෙනවා. එතකොට මම කලිනුත් ප්‍රකාශ කළා කේවල ස්වාම ව්‍යාපාරයක් නැත්නම් තනිපුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඒ ව්‍යාපාරය පවත්වාගෙන ප්‍රාදේශීය නීති රීති වලට අනුකූලව අපිට ඒ ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් පැනනගිනවා. එම ප්‍රශ්නයේම දෙවෙනි කොටස ලෙස අපි ඔබට යොමු කරන්නේ සමිතට තම ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම නිසා හිමිවන ප්‍රතිලාභ මොනවාද? අපි දන්න ඕනම ව්‍යාපාර ආයතනයක් ලියාපදිංචි කිරීම තුළ ඒ ව්‍යාපාර හිමිකරුවන්ට යම් යම් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම සමිතට මේ කේවල ස්වාමි ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම තුළින් ලබාගත හැකි ප්‍රතිලාභ රාශියක් තියෙනවා. එකක් තමයි ව්‍යාපාරයක් වශයෙන් කටයුතු කිරීමේදී හොඳ පිළිගැනීමක් ලැබෙනවා. මූල්‍ය ආයතන වලින් ණය ලබා ගැනීම පහසුවීමක් ඇති කරනවා. ඒ වගේම නීතිමය රැකවරණය සලසා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ව්‍යාපාරයට අනන්‍යතාවයක් ඇතිවීම මේ තුලින් සිදුවීමක් අපිට දකින්න පුළුවන්. ඒ වගේම රජෙන් ලබා දෙන දිරිගැන්වීම් සහන ලබා ගැනීමට සුදුසුකමක් වෙනවා. ඒ වගේම ව්‍යාපාරය පිළිබඳ අයිතිය තහවුරු කිරීම ලියාපදිංචි සහතිකය තුලින් සමිතියට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. අපි මේ ආකාරයට ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම තුළ බොහෝ විට ඒ ව්‍යාපාර හිමිකරුවන්ට ප්‍රතිලාභ රාශියක් අත්පත් කර ගැනීම සඳහා හැකියාව ලැබෙනවා. ඒ සමගම අපේ තුන්වන ප්‍රශ්නයේ විදිහට මේ කොටසේ ඔබට අවධානයට යොමු කරනවා. ඔබගේ අවධානයට යොමු කරනවා විශේෂිත ව්‍යාපාරයක් නම් එකී ව්‍යාපාර ආරම්භ කිරීමට අදාළ බලපත්‍ර ලබා ගත යුතු විශේෂ ආයතන මොනවාද? අපි දන්නා මේ ගැටලුවට අදාළව සමිත ආරම්භ කිරීමට යන්නේ SS නමින් කොමියුනිකේෂන් ව්‍යාපාරයක්. එතකොට එතනදී සමිත විශේෂයෙන් බලපත්‍රයක් ලබා ගත යුතු වෙනවා. නියුත් තැපැල්කාරයක් විදිහට අපි හඳුන්වන්න පුළුවන්. ඒ අනුව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවෙන් තමයි සමිත ඒ සඳහා වූ විශේෂ අවසරය ලබා ගත යුතු වෙන්නේ. ඇත්තටම මේ ප්‍රශ්නය සඳහා විසඳුම ඒ වුණත් ඔබගේ වැඩිදුර දැනුම සඳහා මම උත්සාහ කරනවා මේ ප්‍රශ්නයත් සමගාමීව තවත් අපි ආරම්භ කළ හැකි ව්‍යාපාර සහ ඊට දාල බලපත්‍ර ලබා ගත යුතු ආයතන මොනවද කියන එක පැහැදිලි කරන්න. විශේෂයෙන් අපි ජාත්‍යන්තර පාසලක් ගත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ සඳහා වූ අවසර ලබා ගත යුතු වෙනවා. විදේශ රැකියා නියුක්ත ආයතනයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා අපිට ඒ සඳහා අවසර ලබා ගත යුතු වෙනවා. මූල්‍ය නැත්නම් මුදල් සමාගමක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ආගන්තුක නිවාසයක් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය මුද්‍රණාලයක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ගුවන්විදුලි සේවාවක් විදුලි සංදේශ නියාමන කොමිසම ඉංග්‍රීසි බෙහෙත් අලෙවිසලක් නැත්නම් වෙළඳසැලක් අපි ගත්තොත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වගේම බේකරියක් ගත්තොත් මහනගර සභාව නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව රියදුරු පාසලක් මොරට ප්‍රවාහන දෙපාර්තමේන්තුව රක්ෂණ සමාගමක් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම සභාව ඒ වගේම සයිබර් අවන්හලක් මහනගර සභාව නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව අපි බලාපොරොත්තු වුණ ආකාරයටම අපි හිතනවා ඔබට යම් ආකාරයක දැනුමක් කේවල ස්වාමි ව්‍යාපාර සම්බන්ධව ලැබෙන්නේ නැති කියලා. මහාචාර්යතුමට බොහොමත් ස්තුතියි. දෙවන ප්‍රශ්නය ලෙස අපි ඔබගේ අවධානයට යොමු කරනවා තවත් ව්‍යාපාර සම්බන්ධව අදාළ ප්‍රශ්නයක්. නමුත් මේක කේවල ස්වාමි නෙමේ හවුල් ව්‍යාපාර සිද්ධියක්. ප්‍රශ්නය මේ විදිහට ඔබට යොමු වෙනවා. දමිත් සහ අමිල යන දෙදෙනා ලිඛිත ගිවිසමකින් තොරව රුපියල් ලක්ෂය බැගින් ප්‍රාග්ධනය යොදා ඖෂධ අලවිය සඳහා DNA නමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරයි. මේ තොරතුරු පදනම් කරගෙන ඔබට ප්‍රශ්න 3කට පිළිතුරු සැපීමට හැකියි. පළවෙනි ප්‍රශ්නය ආරම්භ කිරීමට යන මෙම හවුල් ව්‍යාපාරයට අදාළ මූලික නෛතික නීති රීති 4ක් සඳහන් කර ඒවා අදාළ වන්නේ කෙසේදයි විස්තර කරන්න. ඒක යටතේ දෙවෙනි ප්‍රශ්නය අපි ඔබෙන් අහන්නේ හවුල් ව්‍යාපාරයක සිටිය හැකි උපරිම සමාජික සංඛ්‍යාව දක්වා ඇත්තේ කවර නීතියක් යටතේද? තුන්වෙනි ප්‍රශ්නය වෘත්තීය ශාස්ත්‍රයේ හවුල් ව්‍යාපාර සඳහා සිටිය හැකි උපරිම හවුල්කරුවන්ගේ සංඛ්‍යාව අදාළ පනත මගින් සීමා කරලා නැහැ. එවැනි ශාස්ත්‍ර මොනවද කියලා තුන්වෙනි කොටස විදියට ඔබගේ අවධානයට යොමු කරනවා. හොඳයි ආචාර්යතුමනි අපි මුලින්ම මේ ප්‍රශ්නේ දිහා බැලුවොත් අපි දන්නවා ව්‍යාපාර සංවිධාන අතර තවත් එක වැදගත් ව්‍යාපාර සංවිධානයක් තමයි හවුල් ව්‍යාපාර.
පුද්ගලයන් දෙදෙනෙක් ඊට වඩා වැඩි කණ්ඩායමක් ලාභ ලැබීමේ චේතනාවෙන් පොදුවේ ව්‍යාපාරයක් කරගෙන යාම සඳහා තමයි මේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ. සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක් සඳහා නීතිමය බලපෑම් සාපේක්ෂව අඩු වුණත් හවුල් ව්‍යාපාරයකට අදාළ බලපාන නීති රීති රාශියක් තියෙනවා. ඒ අතර එක ප්‍රධාන නීතියක් තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥාපනත. මේ 1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ විශේෂයෙන්ම 24 වෙනි වගන්තියේ හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යා යුත්තේ කෙසේද කියන කාරණාට අදාළ නීතිමය විධිවිධාන කරුණු 9ක් ඔස්සේ ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාර ගිවිසුමක් හවුල්කරන් අතර නොමැති අවස්ථාවකදී 1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ 24 වෙනි වගන්තිය අනුව තමයි ඒ හවුල්කරන් ක්‍රියාත්මක කළ යුතු වන්නේ. ඒ වගේම 1840 අංක 7 දන්න වංචා වැළැක්වීමේ ආඥාපනත විශේෂයෙන්ම හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ක් වූ ඊට වඩා වැඩි වෙන අවස්ථාවකදී ඒ හවුල් ව්‍යාපාරය ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වාගත යුතු කියන කාරණේ තමයි 1840 අංක 7 දන්න වංචා වැළැක්වීමේ ආඥාපනතේ 18 වෙනි වගන්තියෙන් දක්වා තියෙන්නේ. අපි දන්නවා බොහොමයක් ඔබ මේ හවුල් ව්‍යාපාර ගැන අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය අනුව ඔබ දන්න කාරණයක් තමයි හවුල් ව්‍යාපාරයක් ලිඛිතව වාචිකව ව්‍යංගයෙන් කියන ඕනම ආකාරයකට ආරම්භ කරන්න පුළුවන්. නමුත් මේ නීතිමය කරුණු අදාළ වෙන්නේ යම් හවුලක ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ක් වූ ඊට වඩා වැඩි අවස්ථාවකදී ඒ හවුල ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. මේ නීතිමය තත්වයට අනුරූප නොවීම නිසා ඒ හවුල් ව්‍යාපාරයේ නීති විරෝධී ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ ඇතිවන එකම නෛතික ප්‍රතිඵලය තමයි ඒ හවුල නීත්‍යානුකූලව ක්‍රියාත්මක කළ නොහැකි හවුල් ව්‍යාපාර ගිවිසුමක් බවට පත් වෙනවා. ඒ වගේම හවුල් ව්‍යාපාරයක් සඳහා බලපාන අනික නීතිමය ව්‍යවස්ථාවක් ගත්තොත් 1918 අංක 6 දන්න ව්‍යාපාර නාම ආඥාපනත හවුල් ව්‍යාපාරයක් හවුල්කරුවන්ගේ සත්‍ය සම්පූර්ණ නාමයෙන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන නොවන විටකදී මේ 1918 අංක 6 දන්න ව්‍යාපාර නාම ආඥාපනත යටතේ ලියාපදිංචි කළ යුතු වෙනවා. ඒ වගේම හවුල් ව්‍යාපාරයක් සඳහා බලපාන තවත් එක නීතිමය ව්‍යවස්ථාවක් විදිහට අපිට ගානර් එරෙහිව මඩේ නඩු තීන්දුව හඳුන්වා දෙන්න පුළුවන්. අපි දන්නවා ව්‍යාපාරයකට බලපාන නීති රීති වලට අදාළ මූලාශ්‍ර පනත් ආඥාපනත් සහ පෙර අධිකරණ තීරණ. ඒතකොට පෙර අධිකරණ තීරණයක් විදිහට තමයි මේ ගානර් එරෙහිව මරේ නඩු තීන්දුව අදාළ වෙන්නේ. යම් හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙක් බුන්නත් වූ අවස්ථාවකදී බුන්නත් වූ හවුල්කරුවෙක් කොටස සෙසු හවුල්කරන් විසින් ඔවුන්ගේ අවසාන ශේෂපත්‍රයේ ප්‍රාග්ධන අනුපාතයට විඳ දරාගත යුතු කියන කාරණේ තමයි මේ ගානර් එරෙහිව මරේ නඩු තීන්දුව ප්‍රකාශ කරලා තියෙන්නේ. ඇත්තටම මේ දීලා තියෙන සිද්ධියේදී අපි බැලුවොත් විශේෂයෙන්ම දමිස් සහ අමිල මේ පවත්වන හවුල් ව්‍යාපාරයේ විශේෂයෙන්ම ඖෂධ අලෙවි කිරීම සඳහා හවුල් ව්‍යාපාරයක්. ඒ නිසා මේ හවුල් ව්‍යාපාරයට අදාළ බලපාන නීතිමය කරුණක් විදිහට අපිට අවශ්‍ය හැකිනම් 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත කියන එකත් මෙහිදී අපිට පිළිතුරක් වශයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. එම ප්‍රශ්නයේම දෙවෙනි කොටස හවුල් ව්‍යාපාරයක සිටිය හැකි උපරිම සමාජික සංඛ්‍යාව දක්වා ඇත්තේ කවර නීතියක් යටතේද? හොඳයි ආචාර්යතුමනි අපි දන්නවා හවුල් ව්‍යාපාරයක් කියන්නේ අවම සමාජිකයෝ දෙදෙනෙක් උපරිම 20ක් කියන එක බොහෝ දෙනෙක් දන්න කාරණයක්. මේ උපරිම හවුල්කරුවන්ගේ සංඛ්‍යාව තීරණය කළ තින් 2007 අංක 7 දරන සමාගම් පනත. සමාගම් පනතේ 519 වෙනි වගන්තියෙන් හවුලක සිටිය හැකි උපරිම හවුල්කරුවන්ගේ සංඛ්‍යාව 20ක් කියන එක ප්‍රකාශ කරලා තියෙනවා. ඒත් සමගම ඔබගේ අවධානයට යොමු කරන්න කැමැති මෙම සීමාව අදාළ නොවන ශේෂ්ත්‍ර මොනවාද? අපි දන්නවා හවුල් ව්‍යාපාරයක් උපරිම සංඛ්‍යාව 20ක් වෙන්න ඕන කියන එක සමාගම් පනතේ ප්‍රකාශ කරලා තිබුණා වුණත් විශේෂිත වෘත්තීය ශේෂ්ත්‍රයේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් මේ සීමාව අදාළ වෙන්නේ නැහැ. ඒ අනුව අපෙන් විමසන තුන්වෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුර වන්නේ නීති ශේෂ්ත්‍රයේ හවුල් ව්‍යාපාර, විගණන ශේෂ්ත්‍රයේ හවුල් ව්‍යාපාර, කොටස් තරවකාර ශේෂ්ත්‍රයේ හවුල් ව්‍යාපාර. බොහෝමත්ම ස්තුතියි මහාචාර්යතුමනි. ඊළඟට ඔබගේ විෂය නිර්දේශයේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක් වෙත අප අවධානය යොමු කිරීමට සූදානම්. ඒ තමයි වරලත් ව්‍යාපාර. පළවෙනි ප්‍රශ්නය වරලත් ව්‍යාපාරයක් යනු කුමක්ද? මෙම වරලත් ව්‍යාපාරයකින් වරලත් හිමියාට අත්වන වාසි සහ අවාසි මොනවාද? ඒ වගේම වරලත් ව්‍යාපාරයක් මිලදී ගැනීමේදී හා විකිණීමේදී අදාළ පාර්ශව සලකා බලන සාධක මොනවාද? හොඳයි ආචාර්යතුමනි මම කැමැති මේ ප්‍රශ්නය සඳහා සවිස්තරාත්මක පිළිතුරක් ඉදිරිපත් කරන්න. අපි දන්නවා ව්‍යාපාර සංවිධාන අතර වර්තමානයේ ඉතාමත් ප්‍රචලිත ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් විදිහට මේ වරලත් ව්‍යාපාර කියන එක විශාල වශයෙන් ව්‍යාප්ත වීමක් අපිට දකින්න පුළුවන්. අද අපේ රට තුලත් විශාල වශයෙන් වරලත් ව්‍යාපාර ආරම්භ වීමක් අපි දකිනවා. මේක මුලින්ම ප්‍රශ්න විමසීමක් කරන්නේ වරලත් ව්‍යාපාරයක් යන කුමක්ද? කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සපයන ව්‍යාපාර ආයතනයක් එම කාර්ය හෝ සේවාව නිශ්චිත වෙළඳපොළ ප්‍රදේශයක අලෙවි කිරීමට තවත් ව්‍යාපාර ආයතනයකට අවස්ථාව ලබා දීම අපි හඳුන්වන වරලත් ව්‍යාපාර ක්‍රමයක් විදිහට. මේ වරලත් ව්‍යාපාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් අපි හඳුනා ගන්නවා.
එකක් තමයි භාණ්ඩ අලෙවි කිරීම සඳහා වූ වරලත් ව්‍යාපාර, අනිත් එක තමයි භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා වූ වරලත් ව්‍යාපාර. අපි උදාහරණ වශයෙන් ගත්තොත් දේශීය වරලත් ව්‍යාපාර අපිට හඳුනා ගන්නත් පුළුවන්, විදේශ වරලත් ව්‍යාපාර හඳුනා ගන්නත් පුළුවන්. අපි උදාහරණ විදිහට ගත්තොත් මුලින්ම විදේශ වරලත් ව්‍යාපාර මැක්ඩොනල්ඩ් වැනි ආයතන, ඊළඟ පීසා හට්, KFC, බර්ගර් කින්, IOC, ඒ වගේම කොකාකෝලා වැනි ආයතන අපි හඳුන්වන්නේ විදේශ වරලත් ව්‍යාපාර. දැන් අපි තව පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කිරීමක් කළොත් අපි දන්නවා කවුරුත් මැක්ඩොනල්ඩ් කියන ව්‍යාපාර සංවිධානයේ ලෝකයේ විශාල රටවල් ගණනාවක අති දැවැන්ත ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඔබ දන්නවද මැක්ඩොනල්ඩ් කියන ආයතනයේ ශාඛා ලෝවට 34000කට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. මේ සියලු ව්‍යාපාර කටයුතු ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන්ම වරලත් ව්‍යාපාර ක්‍රමයේ හරහා. ඒ වගේම දේශීය වරලත් ව්‍යාපාර අපි ගත්තොත් විශේෂයෙන්ම රජයේ රාජ්‍ය උසුහල වරලත් අලෙවිසැල් අපිට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. කංජිතෙල් බෙදා හැරීම සම්බන්ධව අලෙවිසැල් අපිට වරලත් ව්‍යාපාර වශයෙන් දක්වන්න පුළුවන්. එම ප්‍රශ්නයේම දෙවෙනි කොටස වරලත් හිමියාට මේ ව්‍යාපාර නිසා අත්වන වාසි සහ අවාසි මොනවාද කියලා පැහැදිලි කරන්න මහාචාර්යතුමනි. හොඳයි, මම ඊටමත් සවිස්තරාත්මක විදිහට පැහැදිලි කළා වරලත් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක. මේ වරලත් ව්‍යාපාරයකට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වයන් දෙදෙනෙක් අපිට හඳුනා ගන්න පුළුවන්. එක්කෙනෙක් තමයි වරලත් ව්‍යාපාර හිමියා, අනිත් පාර්ශ්වය තමයි වරලත් ලාභියා. වරලත් ව්‍යාපාර හිමියා කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරු. ඒ ව්‍යාපාර කටයුතු යම් නිශ්චිත ප්‍රදේශයක කරගෙන යාම සඳහා තවත් පාර්ශ්වයකට අපි ඉඩ ලබා දෙනවා නම් ඒ පාර්ශ්වය අපි හඳුන්වන්නේ වරලත් ලාභියා වශයෙන්. ඒ නිසා මෙවැනි ප්‍රශ්නයකදී අපේ දූ දරුවන් ඉතාමත් හොඳින් තේරුම් ගත යුතු කාරණයක් තමයි මේ ප්‍රශ්නේ අවාසි විමසීමක් කරනවා. අපි එතෙන්දී හඳුනා ගන්න ඕන කුමන පාර්ශ්වයකට අදාළද මේ වාසිය හා අවාසි විමසීමක් කරන්නේ. අපි දන්නවා බොහෝ විට උසස් පෙළ විභාගයේදී පිළිතුරු පත්‍ර ඉදිරිපත් කරනකොට පිළිතුරු පත්‍රවලදී බොහෝ දෙනෙක් තියෙන එක අඩුපාඩුවක් තමයි හරියට ප්‍රශ්නේ තේරුම් නොගැනීම. ඒ නිසා මම හිතනවා මෙවැනි ප්‍රශ්නයක් ඉතාමත් හොඳින් මනමින් කියවලා තමන් හරියට තේරුම් අරගෙන පිළිතුරු ලබා දීම තුළ ඔබට ඒකේ උපරිම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමේ ශක්තිය ලැබෙනවා. අපි බැලුවොත් වරලත් හිමියාට අත්වන වාසි මොනවද කියන එක අපි දන්නවා. වරලත් හිමියාට ලැබති වෙන ප්‍රධාන වාසියක් තමයි වරලත් ලාභියාගේ ආයෝජන ප්‍රතිලාභ ලැබීමේ හැකියාවක් ලැබෙනවා. වරලත් ලාභියා මගින් පෝෂණය වීම සඳහා හැකියාවක් ලැබෙනවා. විශාල පුරස්කාරයක් මේ ව්‍යාපාර ක්‍රමය හරහා තමාට හිමි කරගන්න පුළුවන්. ඒ වගේම තමාගේ ආයෝජනයකින් තොරව ව්‍යාපාර කටයුතු පුළුල් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ප්‍රචාරණ වියදම් වරලත් ලාභියා සමග බෙදාගත හැකි වෙනවා. මේවා තමයි වරලත් හිමියාට අත්වන වාසි. ඒ වගේම වරලත් ව්‍යාපාර ක්‍රමය තුළින් වරලත් හිමියාට අවාසි රාශියකුත් ජනිත වෙනවා. එකක් තමයි ව්‍යාපාරික රහස් හෙළි කිරීමට සිදු වෙනවා. ඒ වගේම වරලත් ලාභියාගේ ආයෝජන අඩුවීමෙන් ලාභ තත්ත්වය අඩු තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම වරලත් ලාභියාගේ අහිතකර ක්‍රියාකලාපයේ වරලත් හිමියාගේ කීර්තිනාමය කෙරෙහි බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ වගේම ගිවිසුමට අනුව කටයුතු සිදු කිරීමේදී ඇතිවන යම් අවාසිදායක තත්ත්වයන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම වරලත් ලාභියා වෙනුවෙන් මූල්‍ය පහසුකම් සේවකයන් පුහුණු කිරීම, කළමනාකරණ කටයුතු ආදී සොයා බැලීමට සිදුවීම කියන එකත් අපිට අවාසියක් විදිහට සලකන්න පුළුවන්. එම ප්‍රශ්නයේම තුන්වන කොටස වරලත් ව්‍යාපාරයක් මිලදී ගැනීමේදී හා විකිණීමේදී අදාළ වන පාර්ශව සලකා බලන සාධක කවරේද? හොඳයි ආචාර්යතුමනි, ඇත්තටම අපි මේ දක්වා කතා කළා වරලත් ව්‍යාපාර සම්බන්ධ යම් කරුණු ප්‍රමාණයක්. මම එතෙන්දී පැහැදිලි කළා ඇත්තටම මුලින්ම මේ වරලත් ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රධාන පාර්ශවයන් කොටස් දෙකයි, වරලත් හිමියා සහ වරලත් ලාභියා. ඒතර මේ ප්‍රශ්නේ අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ ප්‍රශ්නේ විසීමක් කරන්නේ වරලත් ව්‍යාපාරයක් මිලදී ගැනීමේදී හා විකිණීමේදී අදාළ පාර්ශව සලකා බලන සාධක. මෙතනදී වරලත් ව්‍යාපාරයක් මිලදී ගැනීම කියලා කියන්නේ මිලදී ගැනීමක් කරන්නේ සත්‍ය වශයෙන්ම වරලත් ලාභියා, විකිණීමක් කරන්නේ වරලත් හිමියා. එතකොට අපි බලන්න ඕන මේ එක එක පාර්ශවයන්ට මේ තුල තන් සලකා බලන සාධක මොනවද කියන එක. මුලින්ම බැලුවොත් විශේෂයෙන්ම වරලත් ලාභියෙක් තමන් යම්කිසි ව්‍යාපාරයක් කරගෙන යාම සඳහා වූ වරලත් හිමියාගෙන් ඒ අවසර ලබා ගැනීමට කටයුතු කිරීමේදී විශේෂයෙන්ම වරලත් ලාභියා සැලකිලිමත් වන කරුණු තමයි සම්නන් නාමය, ඒ අදාළ වරලත් හිමියාට අදාළ වෙළඳපොළ කොටසෙන් කොච්චර ප්‍රමාණයක් හිමිද කියන කාරණේ, කීර්තිනාමය, කොන්දේසි, ඒ වගේම පුරස්කාර කුපන් ප්‍රමාණයක් ගෙවිය යුතුද කියන කාරණේ සහ අවදානම් පිළිබඳව. ඒ වගේම මෙතනදී ව්‍යාපාරය තවත් පාර්ශ්වයකට කටයුතු කරගෙන යාම සඳහා අවසර ලබා දෙන වරලත් හිමියා විසින් සැලකිලිමත් යුතු කාරණු රාශියක් තියෙනවා. විශේෂයෙන්ම වරලත් ලාභියාගේ පැත්තෙන් තමයි මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්නේ. වරලත් ලාභියාගේ මූල්‍ය ශක්තිය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඔහුගේ ව්‍යාපාරික දැනුම් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඔහුට තියෙන ව්යාපාරික පළපුරුද්ද පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ව්‍යවසායකත්ව කුසලතා සහ නායකතිභාවය. එතකොට අපිට පැහැදිලි මෙන්න මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වීම තුළ විශේෂයෙන්ම
ඒ දෙපාර්ශ්වයට තමන්ගේ වරලත් ව්‍යාපාර කරගෙන යාම පිළිබඳව බොහෝ විට කල්ැතුව හොඳ තීරණයකට එළඹීමේ හැකියාවක් ලැබෙනවා. මේ දක්වා අපි සාකච්ඡා කළේ විශේෂයෙන්ම ව්‍යාපාර සංවිධාන කියන මාතෘකාවට අදාළ කරුණු රාශියක්. අපිට තියෙන කාල සීමාවත් එක්ක ඇත්තටම අපිට සියලුම ව්‍යාපාර සංවිධාන වර්ග සහ ඒවායේ කාර්යභාරය ලක්ෂණ මේ සියලු දේවල් අපිට සාකච්ඡා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මම කැමතියි ඊළඟට අපේ මාතෘකාව යොමු කරන්න විශේෂයෙන්ම ව්‍යවසායකත්වයේ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳව මුලින්ම අපේ බලමු අපේ ආචාර්යතුමගේ විමසීමක් කරලා හතරවෙනි ප්‍රශ්නේ විදිහට රටක සංවර්ධනයට අවශ්‍ය ව්‍යාපාරිකයා නොව ව්‍යවසායකයාය. ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා සංසන්දනය කරමින් ඔබගේ පිළිතුර පැහැදිලි කරන්න. ඒක දෙවෙනි කොටස තමයි ව්‍යවසායකයාට ව්‍යාපාරයේ අසාර්ථක වීම වළක්වා ගැනීමට කළ හැකි දේ මොනවද කියන කාරණේ. තුන්වෙනි කොටස අපි විමසීමක් කරන්නේ විශේෂ අවස්ථාවක එහෙම නැත්නම් වසංගත වෙන තත්ත්වයක් තුළ ව්‍යාපාරයකට රටක ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ආකාර මොනවද? මම කැමති ආචාර්යතුමිය ඔබගෙන් මුලින්ම විමසීමක් කරන්න ව්‍යවසායකත්වයේ කියන මාතෘකාව යටතේ රටක සංවර්ධනයට අවශ්‍ය ව්‍යාපාරිකයා නොව ව්‍යවසායකයාය. ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා සංසන්දනය කරමින් ඔබ පිළිතුරු කොහොමද පැහැදිලි කරන්නේ? බොහෝමත්ම ස්තුතියි මහාචාර්යතුමනි. අපේ ಶಿಶු දරුවෝ මේ වෙනකොට මේ විෂය නිර්දේශයට අදාළ මේ කොටස් ඔක්කොම සම්පූර්ණ කරලා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ පදනම මත ඉඳන් තමයි අපි මේ ඔබට කෙටියෙන් පිළිතුරු පැහැදිලි කිරීමක් සිද්ධ කරන්නේ. එතකොට අපි මේ ප්‍රශ්නේ දිහා බැලුවොත් ඔබ නිවැරදිව අඳුනාගත යුතුයි ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා කියන දෙන්නගේ වෙනස්කම් මොනවද? ප්‍රධාන වශයෙන් අපි ව්‍යාපාරිකයා ගැන කතා කළොත් ව්‍යාපාරිකයා කියන්නේ දෙන ලද මාර්ගයක් ඔස්සේ පමණයි ගමන් කරන්නේ. සම්ප්‍රදායිකයි කියලා අපි එකෙන් අදහස් කරන්නේ ඒ කොටස. ඒ වගේම දෙවෙනි ව්‍යාපාරිකයාගේ ලක්ෂණයේ විදිහට හඳුනා ගන්න පුළුවන් තමන්ට දැනට තියෙන දෙයින් සෑහීමකටපත් වෙනවා, අලුත් දෙයක් සොයන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි අඩු අවදානමක් බාර ගැනීමට කැමති හැම වෙලාවෙම මේ ව්‍යාපාරිකයා. ඔහු අවදානම් බාර ගැනීමට බොහෝ අකමැති. ඒ වගේම ව්‍යාපාරිකයාට තියෙන්නේ කෙටි කාලීන ඉලක්ක. තරඟයට අකමැති. ඒ වගේම දැනුම මත පමණයි යැපෙන්නේ. නමුත් අපි ව්‍යවසායකයා දිහා බැලුවොත් මේ දෙන්නගෙන් විශේෂ වෙනස්කම් හඳුනා ගන්න පුළුවන්. ව්‍යවසායකයා කිව්වොත් ඔහු නිරන්තරයෙන්ම අලුත් දේවල් සොයා යනවා. අලුත් දේවල් සෙවීමට පෙළඹෙනවා. මේක විශේෂ ලක්ෂණයක් අපිට හඳුනා ගන්න පුළුවන් ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා දෙන්න වෙනස්කම් හඳුනා ගනිද්දී. ඒ වගේම නිර්මාණශීලී අවස්ථා සොයා යාම ව්‍යවසායකයාගේ විශේෂ ලක්ෂණයක්. වැඩි අවදානමක් බාර ගන්නවා. අවදානමට බිය නැහැ. අවදානම බාර අරගෙන ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ව්‍යවසායකයාගේ විශේෂ ලක්ෂණයක්. ඒ විතරක් නෙවෙයි ඔහුට තියෙනවා දිගු කාලීන දැක්මක්. කෙටි කාලීනව ලාභය උපරිම කිරීම නොව දිගු කාලීනව තමන්ගේ ව්‍යාපාරය සංවර්ධනය කරගෙන ආර්ථිකයට කවර ආකාරයකින් දායකත්වයේ දක්වන්නේ කියන දිගු කාලීන ඉලක්කයක් අපිට හඳුනා ගන්න පුළුවන් ව්‍යාපාරිකයා දිහා බැලුවාම. ඒ වගේම ඔහු තරඟයට කැමති, තරඟයට මුහුණ දෙනවා සාර්ථකව, අලුත් දැනුම සොයාගෙන යනවා. මේව තමයි විශේෂයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මේ දෙන්න ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා කියන පුච්චලය දෙන්න සංසන්දනය කරද්දී. ඒතර මේ කියන කරුණු දිහා බැලුවාම අපේ දූ දරුවන්ට පුළුවන් කවුද මේකෙන් වඩාත් සුදුසු? ඔබ දන්නවා මේ වෙනකොට ලෝකයේ සියලුම රටවල් ව්‍යවසනයකට මුහුණ දීලා තියෙන ආර්ථිකය විශාල වශයෙන් කඩා වැටෙමින් තියෙන්නේ. මේ වෙලාවේ අපිට එකම පිහිට ලබා ගන්න පුළුවන් ව්‍යවසායකයාගෙන්. ව්‍යවසායකයාට විශේෂ කාර්යභාරයක් තියෙනවා. මොකද ඔහු නිතරම අලුත් දේවල් සොයනවා, රිස්ක් එක බාර ගන්නවා, අවදානමට මුහුණ දෙනවා. ඒ නිසා අලුත් දේවල් සොයාගෙන යනවා. මේ ප්‍රශ්නයට පිළිතුර විදියට මේ විදියට ඔබ සංසන්දනය කළ අවසාන වශයෙන් ඔබගේ පිළිතුර ලෙස අපි බලාපොරොත්තු වෙනවා ව්‍යවසායකයා තමයි රටක සංවර්ධනයට ඉතාමත් වැදගත් කියන පිළිතුර. බොහොමත් ස්තුතියි ආචාර්යතුමනි, ඉතාමත් හොඳින් ඔබ ඒ කරුණ ගැන පැහැදිලි කිරීමක් කළා. අපේ දූ දරුවන්ට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ආකාරයට. මම කැමති ඊළඟට දෙවන ප්‍රශ්නය සඳහා යොමු වෙන්න. ව්‍යවසායකයාට ව්‍යාපාරයේ අසාර්ථක වීම වළක්වා ගැනීමට කුමක්ද කළ හැක්කේ? අපි දන්නවා ව්‍යවසායකයෝ නිරන්තරයෙන් අපිට බිහි වෙනවා දකින්න පුළුවන්. නමුත් යම් යම් ව්‍යවසායකයෝ ඉන්නවා බොහොම කෙටි කාලයකින් ඔහුගේ ව්‍යාපාරය අසාර්ථකයි. මේම අසාර්ථක වුණ පමණින්ම ව්‍යවසායකයා පසුබසින්නේ නැහැ. එහෙම නොවෙන්න නම් ඔහු යම් යම් මූලික දේවල් සම්පූර්ණ කරගෙන ව්‍යාපාරය ආරම්භ කළ යුතුයි. ඒතකොට එක විශේෂ කරුණක් තමයි ව්‍යාපාරය
හොඳින් සැලසුම් කිරීම අවශ්‍යයි. ඒ වගේම ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් සහිතව ව්‍යාපාරය ආරම්භ කළොත් ඔහුට කෙටි කාලීනව ඇතිවන මූල්‍ය අර්බුද වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. දෙවෙනි කරුණ විදියට අපිට අවධාරණයට ලක් කරන්න පුළුවන් විවිධාංගීකරණය වූ පාරිභෝගික කොටසක් සිටීම. එහෙම නැත්නම් ඩයිවර්සිෆයිඩ්. අපි විශේෂ වූ පාරිභෝගික කොටසක් නෙමෙයි අපිට පුළුවන් නම් පුළුල් කොට්ටාසයකට අපේ භාණ්ඩය හෝ සේවාව සපයන්න ඒකෙන් අපිට පුළුවන් වෙළඳපොළ තුල රැඳී සිටීමේ අවස්ථාව උදා කරගන්න. ඒ වගේම අපි දන්නවා ව්‍යවසායකයෙකුට අවශ්‍ය විවිධ කුසලතා තියෙනවා. මේ කුසලතා දියුණු කර ගැනීමකින් තොරව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළොත් අතරමඟදී ව්‍යාපාරය අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. එතකොට ඔබ දන්නවා මේ වෙනකොට ව්‍යවසායකයෙකුට අවශ්‍ය කුසලතා මොනවද කියලා. ඒවයින් කුසලතා කීපයක් නායකත්වය, ඒ වගේම අන්තර්පුද්ගල සම්බන්ධතා, තනිත් අභ්‍යන්තර සහ බාහිර පුජ්‍යලයක නිවැරදි ආකාරයට සම්බන්ධතාවය පවත්වා ගත්තොත් ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙන යාමේ හැකියාව තියෙනවා. ඒ වගේම sannivedana කුසලතාවය අවශ්‍යයි, මූලික කළමනාකරණ දැනුම අවශ්‍යයි. ඔබ දන්නවා කළමනාකරණයේදී ඉගෙන ගන්නවා සංවිධානය, ඒ වගේම සැලසුම්කරණය, මේ කියන මූලික කළමනාකරණ දැනුම තියෙනවා නම්, මේ සංකල්ප පිළිබඳ අවබෝධයක් තිබෙනවා නම් ව්‍යවසායකයාට පුළුවන් තමන්ගේ ව්‍යාපාරය අසාර්ථක නොවි දිගු කාලීනව කරගෙන යන්න. ඒ වගේම හොඳින් මූල්‍ය පාලනය කළ යුතුයි, මූල්‍ය වාර්තා තබාගත යුතුයි. එසේ නොමැති වුවහොත් ව්‍යවසායකයාට නොහැකි වෙනවා තමන් කොයි ආකාරයට ආදායම් හෙව්වේ, කොයි ආකාරයටද මේ ආදායම් ප්‍රමාණය වියදම් කළේ. මේ සම්බන්ධව හොඳ පාලනයක්, හොඳ වාර්තාකරණයක් තිබුණොත් ව්‍යවසායකයාට පුළුවන් තමන්ගේ ව්‍යාපාරයේ අසාර්ථකත්වය කරා ළඟාවීම අවම කරගන්න. ඒ වගේම අපි දන්නවා හෙමින් වර්ධනය, ස්ලෝ ග්‍රෝත් එකක් අපි බලාපොරොත්තු වෙනවා. බොහෝ දෙනෙක් හිතනවා ඕවර්නයිට් අපිට ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන් කියලා. එක රැයකින් නෑ. එහෙම වෙන්න පුළුවන් අය ඉන්නවා. එහෙම නොවිය හැකි ව්‍යවසායකයෝ ඉන්නවා. ඒ නිසා මෙවැනි වර්ධනයක් නෙවෙයි, අපි හෙමින් අපේ ව්‍යාපාරය වර්ධනය කරගෙන පරිණත අවධිය කරා ළඟා වෙන්න උත්සාහ කළ යුතුයි. ඒ වගේම ණය හිමියෝ සහ ණය ගැතියෝ මේ දෙගොල්ලම අතර හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීම ඉතාමත් වැදගත් ව්‍යවසායකයෙකුට. ව්‍යවසායකයෝ නිරන්තරයෙන්ම අපි ව්‍යවසායකයෙක් කියන්නේ තමන්ගේම ප්‍රාග්ධනය මත ව්‍යාපාරය ආරම්භ කරන්න නොහැකි. ඒ වෙලාවට අපිට විවිධාකාර පුජ්‍යලයක සම්බන්ධතා පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් ණය හිමියෝ සහ ණය ගැතියෝ සමග සම්බන්ධතාවය ඉතාමත් වැදගත්. ඒ වගේම නිවැරදිව වාර්තා තබා ගැනීම, මම කලින් කිව්ව විදිහට මූල්‍ය පාලනයේට මේක ඉතා වැදගත් විදියට දකින්න පුළුවන්. එතකොට මේ වගේ සැලසුමකින්, මනා සැලසුමකින් යුතුව මෙවැනි කරුණු අවධාරණයටගෙන ව්‍යවසායකයා තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කළොත් බොහෝ අවස්ථාවල දියුණුවෙන් දියුණුවට, වර්ධනයෙන් වර්ධනයට ළඟාවීමේ අවස්ථාව බොහෝ දුරට තියෙනවා. හොඳයි කතිකාචාර්යතුමනි, ඔබ ඉතාමත් හොඳින් විස්තරාත්මකව මේ ප්‍රශ්නය සඳහා පිළිතුර පැහැදිලි කර අපේ දූ දරුවන්ට මනාව වටහාගත හැකි ආකාරයට අපි බලමු ඊළඟට තුන්වෙනි කොටසට. තුන්වෙනි ප්‍රශ්නේ විමසීමක් කරන්නේ විශේෂ අවස්ථාවකද, විශේෂයෙන්ම අද වගේ පවතින මේ වසංගත වැනි තත්ත්වයක් තුළ ව්‍යාපාරයකට, රටක ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ආකාර මොනවාද? ඔබතුමේ මොකද්ද මේ සම්බන්ධ දක්වන අදහස? ඔබම ස්තුතියි මහාචාර්යතුමනි. මම කලින් කිව්ව ආකාරයටම ඔබ දන්නවා මේ වෙනකොට ලෝකය, ඒ වගේම ශ්‍රී ලංකාව, අපි හැමෝම ව්‍යවසනයකට මුහුණ දීලා තියෙන්නේ. සියලුම ආර්ථික මේ වෙනකොට කඩා වැටිලා. ඒ නිසා අපිට විශේෂ කාර්යභාරයක් දකින්න පුළුවන් ව්‍යාපාර ශාස්ත්‍රය සම්බන්ධව. එතකොට ව්‍යාපාරයකට පුළුවන් තමන්ගේ කාර්යය නිසියාකාරව ඉෂ්ට කළොත් සංවර්ධනයට දායක වෙන්න. ඒ සඳහා කළ හැකි දේවල් කීපයක් මෙතන අපි ඔබට ඉදිරිපත් කරනවා. එකක් තමයි නියමිත ලෙස බදු ගෙවීම මගින් රජයට සහයෝගය ලබා දෙන්න පුළුවන්. අපි දන්නවා මෙවැනි ව්‍යවසන අවස්ථාවල රජයන්ට තමන්ගේ ක්‍රියාකාරීත්වය නැත්නම් කාර්යයන් පවත්වාගෙන යාම සඳහා මූල්‍ය අර්බුද වලට මුහුණ දෙනවා. ඒ නිසා ව්‍යාපාරිකයෙකුට තමන්ගේ යුතුයකම තමයි තමන්ට අදාළ බදු කොටස ගෙවීම තුළින් රජයට සහාය දැක්වීම, කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා සහ ආර්ථික සංවර්ධනයට. ඒ වගේම හැකිතාක් දේශීය සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට කාර්යක්ෂමව යොදා ගැනීම ඉතාමත් වැදගත්. අපි දන්නවා මේ වෙනකොට අපේ රට ආනයන සහ අපනයන වලින් බොහෝ දුරට සීමා වෙලා තියෙනවා. විශේෂයෙන් අපේ නිෂ්පාදන කර්මාන්ත සඳහා ආනයන, අමුද්‍රව්‍ය ආනයන කිරීම සඳහා අවස්ථාව අහිමි වෙලා තියෙනවා. මේ නිසා අපිට හොඳම අවස්ථාවක් තමයි මේක. ව්‍යාපාරිකයන්ට පුළුවන් හැකිතාක් තමන්ගේ දේශීය සම්පත්,
තමන්ගේ ව්‍යාපාර සඳහා යොදාගෙන කාර්යක්ෂමව කටයුතු කිරීම. ඒ වගේම තවත් විශේෂ අවස්ථාවක් තමයි මේ වෙනකොට සේවා නියුක්තියට බලපෑම් වෙලා තියෙනවා. ඉඳ ව්‍යාපාරයකට පුළුවන් හැකිතාක් තමන්ගේ සේවා නියුක්ති මට්ටම පවත්වාගෙන යාම සහ තවත් අයට අවස්ථාව ලබා දීම. ඒ වගේම රජයේ ප්‍රතිපත්ති පිළිපැදීම ඉතාමත් වැදගත් රජයේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කර ගැනීම සඳහා. පරිසරය ආරක්ෂා කර ගනිමින් තමන්ගේ කටයුතු කිරීම ඊළඟට ඉතාමත් වැදගත් ආර්ථික සංවර්ධනය ගැන අපි කතා කරනකොට. විදේශ විනිමය ඉපයීමට දායක වීම තවත් කරුණක් විදිහට අපිට අවධාරණය කරන්න පුළුවන්. අපි මේ වෙනකොට ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂයෙන් මේ විදේශ විනිමය හිඟයකට මුහුණ දීලා තිනවා. ඒ නිසා ව්‍යාපාරිකයන්ට විශේෂ වගකීමක් සහ වගකීමක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ නිසා ඔබ ප්‍රශ්නයට අදාළ විදිහට පිළිතුරු සැපයීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ප්‍රාදේශීය ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කරමින් සංවර්ධනයට දායක වීම ඒ විතරක් නෙවෙයි. අපි දන්නවා මේ විශේෂ අවස්ථාවක් ගැන අපි කතා කරලා තියෙන ප්‍රශ්නයෙන්. ඒ නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පාරිභෝගිකයට බාධාවකින් තොරව ලබා දීම සඳහා ක්‍රියා කිරීමත් ව්‍යාපාරයක යුතුයකමක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම හැකිතාක් අවම පිරිවැයකින් නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම ඉතාමත් වැදගත් මෙවැනි විශේෂ අවස්ථාවලදී. හොඳයි ආචාර්යතුමනි, අපි තියෙන කාල වේලාවත් එක්ක අපි බලමු ඊළඟට තවත් විශේෂිත වූ ප්‍රශ්නයක් සඳහා යමු වෙන්න. මේ ප්‍රශ්නය සිද්ධියක් ආශ්‍රයෙන් තමයි ඇත්තටම ගොඩනගලා තියෙන්නේ. විශේෂයෙන්ම ව්‍යවසායකත්වයේ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියන මාතෘකා දෙකටම අදාළ කරගෙන බලමු මේ සිද්ධිය මොකක්ද කියන එක. නිමාලි ABC පුද්ගලික ඇඟලුම් කම්මලේ මැෂින් ක්‍රියාකරණයක් ලෙස වර්ෂ 5ක් තිස්සේ සේවය කළේ. COVID-19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ඇයට සේවය අහිමි විය. රැකියාව කළ වර්ෂ 5ක තුලදී රුපියල් 1,50,000ක මුදලක් ඉතිරි කිරීම ලෙස බැංකුවේ තැන්පත් කර තිබුණේය. සේවය අහිමි වූ නිසා ඇය මුහුණු ආවරණ මැසීමේ කුඩා ව්‍යාපාරයක් ඇගේ මුල් පදිංචි ගම වන මොණරාගල ආරම්භ කළේ. ඇය හා සේවය කළ සේවය අහිමි වූ මිතුරියන් දෙදෙනෙකුද ඊට සම්බන්ධ කරගත්තේ. මුල් අවස්ථාවේ ඇයට තම නිෂ්පාදිත ගෙයින් ගෙට ගොස් අලෙවි කිරීමට සිදුවේ. පසුව එම නිෂ්පාදිත නව මුහුණුවරකින් ඉදිරිපත් කරමින් එය රජයේ ආයතනවලට සහ සුපිරි වෙළඳසැල් වලට බෙදා හැරීම තම කම්හලේ සේවය කළ නිෂ්පාදන කළමනාකරුගේ සහාය ලබා ගැනීමට ඇයට හැකි විය. ඉතිරි කරගත් මුදලින් කොටසක් යොදා ගනිමින් අවශ්‍ය උපකරණ මිලදී ගත්තේ. කෙටි කාලයක් තුළ ඇයට ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට හැකි විය. මේ සිද්ධියට අදාළව අපි ප්‍රශ්න තුනක් විමසීමක් කරනවා. මෙහි ඇති ව්‍යවසායකගේ ලක්ෂණ නම් කරන්න කියන එක මුල්ම ප්‍රශ්නය. දෙවෙනි එක සිද්ධිය ඇසුරින් ව්‍යවසායකත්ව ප්‍රතිලාභ මොනවද කියන කාරණය. තුන්වෙනි කරුණ ඇයට තම ව්‍යාපාරය විශාල කරගැනීමේ අවස්ථාව තිබුණද කුඩා ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට ඇය තීරණය කළේ නම් එසේ පවත්වා ගැනීම ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ආකාරය කෙසේදයි. ආචාර්යතුමනි, මම කැමතියි මුලින්ම මේ සිද්ධිමය ප්‍රශ්නය පිළිබඳව ඔබගෙන් හොඳ පිළිතුරක් සවිස්තරාන්තක පිළිතුරක් බලාපොරොත්තු වෙන්න. බලමු පළවෙනි කොටස. මෙහි ඇති ව්‍යවසායකගේ ලක්ෂණ මොනවද කියන එක. බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමනි. අපේ දූ දරුවෝ දන්නවා ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේ බොහෝ වෙලාවට අපි සිද්ධි අධ්‍යයනය පදනම් කරගෙන තමයි ප්‍රශ්න අහන්නේ. නමුත් මේ සිද්ධිය ටිකක් දීර්ඝයි. නමුත් ඔබට පළමුවෙන්ම තේරුම් ගැනීම අවශ්‍යයි මේ සිද්ධියෙන් අපි මොනවද ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. විශේෂ කරුණු ටික මොනවද? එතකොට මේ සිද්ධිය දිහා බැලුවම ඔබට පේනවා එක්තරා සේවිකාවක් තමන්ගේ රැකියාව අහිමි වීම නිසා මේ කොවිඩ් උවදුර නිසා තමන්ට රැකියාව අහිමි වුණා. මේක පොදු ප්‍රශ්නයක්. ඔබගේ අවධානයට පහසුවෙන් යොමු කළ හැකි නිසායි අපි මෙවැනි ප්‍රශ්නයක් තෝරාගත්තේ. මේ ප්‍රශ්නය ආශ්‍රයෙන් අපි ප්‍රශ්න කීපයක් ව්‍යවසායකයට සම්බන්ධව අහනවා. එතකොට පළවෙනි ප්‍රශ්නයෙන් අපි අහන්නේ ව්‍යවසායකගේ ලක්ෂණ නම් කරන්න. ඔබ මේ වෙනකොට ව්‍යවසායකගේ ලක්ෂණ මොනවද, ගති ලක්ෂණ මොනවද කියලා දන්නවා. එහෙමනම් පළවෙනි ලක්ෂණයේ විදිහට අපිට හඳුනා ගන්න තියෙනවා අපි ව්‍යවසායකයාගේ අවදානම් දැරීමට ඇති කැමැත්ත. අපි කලිනුත් කිව්වා ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා අතර දකින්න පුළුවන් ප්‍රධාන වෙනසක් තමයි මේ අවදානම් දැරීමේ කැමැත්තක් තියෙනවා. අපි දන්නවා මේ වෙනකොට මේ නිමාලි නැමැති පුච්චලයා නැත්තම් නිමාලි තමන්ගේ රැකියාව අහිමි වුණා. නමුත් ඇයගේ මේ වෙනකන් රැකියාවෙන් ඉතුරු කරගත්ත මුදල් යොදාගෙන අලුත් දෙයකට යොමු වුණා. ඒ නිසා අවදානම් දැරීමේ හැකියාව ඇයට තියෙනවා. අවදානම් දැරීමට ඇති කැමැත්ත මූලික ලක්ෂණයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඇයගේ කැපවීම ඇයට සිදු වුණා තමන්ගේ නිෂ්පාදනයේ මුල් අවස්ථාවේදී හඳුන්වා දුන්න අවස්ථාවේදී ගෙයින්කට ගිහිල්ලා විකුණන්න. නමුත් ඇය අසාර්ථක වුණේ නැහැ. නැත්තම් තමන්ගේ කැපවීම මත තමන්ට තියෙන ජාල කිරීමේ හැකියාව නැත්තම් අන්තර් සම්බන්ධතාවය
පවත්වාගෙන තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා කැපවීම ජාල කිරීමේ හැකියාව මේ කියන විශේෂ ගුණාංග අපිට හඳුනා ගන්න පුළුවන් මේ සිද්ධිය ආශ්‍රයෙන්. ඒ විතරක් නෙමෙයි අයට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම වර්ධනය කර ගැනීමේ හැකියාව තමන්ට තියෙනවා කියලා. අවසාන වශයෙන් තවත් එක් සාධකයක් හඳුනා ගන්න පුළුවන් ස්වාධීනව කටයුතු කිරීම ඇයට රැකියාව අහිමි වුණා. ඒ සමගම ඇය පසුබට උනේ නැහැ, පසුතැවිලි උනේ නැහැ, නැවතත් තවත් අවස්ථාවකට යොමු වුණා. එතකොට මේ වගේ ලක්ෂණ කීපයක් අපි මේ කේස් එක මේ සිද්ධි අධ්‍යයනය තුළින් හඳුනා ගත්තා. නමුත් ඔබට තවත් ව්‍යවසායික ගති ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් වෙයි මේ සිද්ධිය ආශ්‍රයෙන්. හොඳයි ආචාර්යතුමනි, මම කැමති ඊළඟට දෙවන කොටස සඳහා යමු වෙන්න. සිද්ධිය ඇසුරින් ව්‍යවසායකයෙක්ගේ ප්‍රතිලාභ මොනවද කියන එක කුමක්ද ඔබ මේ සම්බන්ධව දක්වන අදහස? ඔව්, අපි ව්‍යවසායකයෙක්ගේ ප්‍රතිලාභ ගැන කතා කරනකොට ඔබ ඉගෙනගෙන තියෙනවා ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ කොටස් තුනක් යටතේ අපිට හඳුනා ගන්න පුළුවන්. ඒව තමයි පුජ්‍යල ප්‍රතිලාභ, ඒ වගේම ආයතනික ප්‍රතිලාභ සහ ආර්ථික ප්‍රතිලාභ. ඒතර අපි මුලින් ගත්තොත් මේ සිද්ධියට අදාළව අපි අහන්නේ මේ සිද්ධියට අදාළව ඔබ පොදුවේ දන්නා කරුණු මේකට අදාළ කර ගැනීම ඉතාමත් වැදගත්. පුජ්‍යල ප්‍රතිලාභ මොනවද? එතකොට පුජ්‍යල ප්‍රතිලාභ විදියට අපිට කීපයක් සඳහන් කරන්න පුළුවන්. හැකියාවලින් තමන්ගේ හැකියාවෙන්. එතකොට මේ වෙනකොට වසර 5ක් තිස්සේ අය රැකියාවක් කළා ඇඟලුම් කම්මලක. ඒ නිසා අයට විශේෂ පළපුරුද්දක් තියෙනවා, හැකියාවක් තියෙනවා. ඒ හැකියාවෙන් ප්‍රයෝජන ලබා ගැනීමේ ඉඩ ප්‍රස්තාව ලැබිලා තියෙනවා මේ අවස්ථාව නිසා. ඒ වගේම ඉහළ කැපවීම මත ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඇයට තියෙනවා මුල් අවස්ථාවේ ඇය ප්‍රශ්න වලට මුහුණ දුන්නා. නමුත් පහු වෙනකොට අන්තර් පුජ්‍යල සම්බන්ධතා පවත්වා ගනිමින් ඇය තමන්ගේ ව්‍යාපාරය පුළුල් කරන්න උත්සාහ අරගෙන තියෙනවා. ඒ නිසා ප්‍රතිලාභ වැඩි වෙනවා. ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා රැකියාව අහිමි වෙච්ච ගමන් සමාජයේ ඇතිවෙන පිළිගැනීම මොකක්ද කියලා. එතකොට මේ සමාජයේ ඇතිවෙන පිළිගැනීම ඇයට පවත්වාගෙන යන්න පුළුවන්. රැකියාව අහිමි වෙච්ච නිසා පසුබෑමකින් තොරව නැවත ව්‍යාපාරයකට මුහුණ දීලා තියෙනවා, ආරම්භ කළා තියෙනවා. ඒ නිසා සමාජ තත්ත්වය සහ පිළිගැනීම ඇති වෙලා තියෙනවා. ඒ වගේම ආත්ම තෘප්තියක් ඇයට ලැබෙනවා නව රැකියාවක් නැත්නම් නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම නිසා. මේ පුජ්‍යලික ප්‍රතිලාභ. ඒ විතරක් නෙමෙයි අපිට ආයතනයක් වශයෙන් ප්‍රතිලාභ ලැබෙනවා. ව්‍යාපාර කටයුතු පුළුල් කරගන්න පුළුවන්. අඛණ්ඩව ව්‍යාපාරය වර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. වෙළඳපොළ කොටස පුළුල් කර ගැනීමේ හැකියාව, මේ වගේ ආයතනික ප්‍රතිලාභ කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි විශේෂයෙන් කතා කරන්නේ ව්‍යවසායකත්වය නිසා ආර්ථිකයට ඇතිවන ප්‍රතිලාභ. මේක විශේෂයි. සමාජීය සහ ආර්ථික ප්‍රතිලාභ අපිට ගණනාවක් හඳුනා ගන්න පුළුවන්. ඇය තනියම නෙමේ ව්‍යාපාරේ පටන් ගන්නේ, තමන්ගේ මිතුරියන් දෙදෙනෙක් සමග. අඩුම ගණනේ පුජ්‍යලියෝ දෙදෙනෙකුට රැකියා අවස්ථා ලබා දීලා තියෙනවා. අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තව ඉදිරියේදීත් රැකියා අවස්ථා උද්දීපනය වෙනවා. මේක ජාතික කර්තව්‍යයක්. නැත්නම් ජාතික ආර්ථිකයට විශාල ප්‍රතිලාභයක්. ආදායම් බිහි වෙනවා. ආදායම අහිමි වෙන්න තිබිච්ච මට්ටමක හිටිය පුජ්‍යලියෝ 3 දෙනෙකුට ආදායමක් ලැබීමේ මාර්ග උදා වෙලා තියෙනවා. ඒ වගේම නව නිෂ්පාදන පාරිභෝජනයට අවස්ථාව ලැබිලා තියෙනවා. ජීවන මට්ටම ඉහළ යනවා. ප්‍රාදේශීය සම්පත් නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්, විශේෂයෙන්ම ශ්‍රමය, ඒ වගේම අනෙකුත් අවශ්‍ය අමුද්‍රව්‍ය සහ නව වෙළඳපොළවල් කරා මේ ව්‍යාපාරයේ ව්‍යාප්ත කිරීම තුළින් ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමටත් ඇය පහසුකමක් සලසා දීලා තියෙනවා. එතකොට මේවා තමයි අපිට සමාජීය සහ ආර්ථික ප්‍රතිලාභ විදියට මේ සිද්ධිය ආශ්‍රයෙන් හඳුනා ගන්න පුළුවන්. ඔබතුමී ඉතාමත් හොඳින් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. අපි ඊළඟට යමු ප්‍රශ්නේ තුන්වෙනි කොටසට. ඇයට තම ව්‍යාපාරය විශාල කරගැනීමේ අවස්ථා තිබුණද කුඩා ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම ඇය තීරණය කළේ. එසේ පවත්වා ගැනීම ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ආකාරය කෙසේද කියන කොමන ආකාරයකද ඔබ පැහැදිලි කරන්නේ? ඔව්, ඇත්තටම කුඩා ව්‍යාපාරයක් විදියට පවත්වාගෙන ගියොත් අපිට ආර්ථිකයට තියෙන දායකත්වය මොකක්ද කියලායි මෙතනින් අහන්නේ. ඒතර කුඩා ව්‍යාපාරයක් විදියට පවත්වාගෙන යාම නිසා මේක ශ්‍රම සූක්ෂම විදියට පවත්වාගෙන යන්න ඇය සූදානම් වෙනවා කුඩා ව්‍යාපාරයක් නිසා. ඒ නිසා රැකියා අවස්ථා වැඩි වෙනවා. විශාල පිරිසකට රැකියා අවස්ථා ලබා දීමේ හැකියාව තියෙනවා කුඩා ව්‍යාපාරයක් විදියටම පවත්වාගෙන ගියොත්. ඒ වගේම දේශීය සම්පත් භාවිතා කිරීමේ අවස්ථාව, ආදායම් ව්‍යාප්තිය, විසම ව්‍යාප්තිය අවම කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි වසංගතයෙන් ආරක්ෂා වීමට උපකාරයක් වීම නිසා සමාජයට ප්‍රතිලාභ ලැබෙනවා. ඒතර මේ වගේ විශේෂ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් ඇයට මේක කුඩා ව්‍යාපාරයක් විදියට පවත්වාගෙන යාමට තීරණය කිරීම නිසා. හොඳයි, ඇත්තටම මේ දක්වා අපි කරන ලද සාකච්ඡා තුළ විශේෂයෙන්ම විභාගයේදී අවධානය යොමු හැකි ප්‍රශ්න පිළිබඳව තමයි වැඩි අවධානයක් යොමු කළේ. මම කැමතියි ඊළඟට අපේ සාකච්ඡාව තවත් පැත්තකට යොමු කරන්න. විශේෂයෙන්ම
පසුගිය විභාග ප්‍රශ්නයක් ආශ්‍රයෙන් අපි බලමු කොහොමද මේ ව්‍යවසායකත්වයේ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්බන්ධව ඔබ මීට කලින් විභාගවලදී ශිෂ්‍යයන් කොහොමද මුහුණ දුන්නේ කියන කාරණේ පිළිබඳව ඒ වගේම ඒ තුලින් ඔබට හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් අපි ප්‍රශ්නයකට නිවැරදිව පිළිතුරු ඉදිරිපත් කිරීමේදී කොහොමද ඒ කාර්යය ඉටු කළ යුත්තේ කියන එක. මම කැමතියි ඔබතුමීගේ මුලින්ම විමසීමක් කරන්න. ව්‍යවසායකත්වයේ රටක දියුණුවට අත්‍යවශ්‍ය සාධකයක මෙම අදහස උදාහරණ 4ක් දක්වමින් පැහැදිලි කරන්න. අපි එකින් එක කොටස බලමු. පළමුවෙන්ම බලමු ව්‍යවසායකයා රටක දියුණුවට අත්‍යවශ්‍ය සාධකයකින් මෙම අදහස උදාහරණ 4ක් දක්වමින් පැහැදිලි කරන්න. බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමනි. අපි මේකෙන් අවධාරණයට ලක් කරන්නේ මේක පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ ප්‍රශ්නයක්. මේකෙන් අපි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ උදාහරණ 4ක් එක පැහැදිලි කිරීම පමණයි. නමුත් උදාහරණ සහ කරුණු ගණනාවක් තියෙනවා මේකේ. ඒ කරුණු ගණනාව අතරින් ඔබට 4ක් තෝරාගෙන ලියා පැහැදිලි කළොත් ඉතාමත් ප්‍රමාණවත්. පළවෙනි ප්‍රතිලාභේ නැත්නම් පළවෙනි සාධකයේ විදිහට ආර්ථිකයේ පවත්නා ගැටලු වලට නව විසඳුම් සෙවිය හැකිවීම. අපි දන්නවා ව්‍යවසායකත්වය ගැන කතා කරනකොට අපිට ඒකෙන් තියෙන ප්‍රධාන වාසිය. ඒ වගේම නව ව්‍යාපාර බිහිවීම නිසා රැකියා අවස්ථා ජනිත වෙනවා ව්‍යවසායකත්වය නිසා. ඒක රටේ දියුණුවට අත්‍යවශ්‍ය සාධකයක්. තරුණ පරම්පරාවට ඔවුන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව ලැබෙනවා ව්‍යවසායකත්වය නිසා. නව ව්‍යාපාර හඳුනාගෙන නව වෙළඳපොළවල් බිහි කිරීම සහ ඒ විතරක් නෙමෙයි අපිට ජාත්‍යන්තරයට යාම ඉතාමත් වැදගත්. ඒ අවස්ථාව ළඟා කරගන්න පුළුවන් ව්‍යවසායකත්වයත් සමග. නව භාණ්ඩ හා සේවා පාරිභෝජන නිසා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීම, ප්‍රයෝජනයට නොගත් සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව ලැබෙනවා. ව්‍යාපාර නවීකරණය කරන්න පුළුවන්. ඒ වගේම රැකියා ලබා ගැනීම කියන සංකල්පය විතරක් නෙවෙයි ව්‍යාපාරය තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භීම කියන සංකල්පයත් එක්ක බිහි වෙන්න පුළුවන් ව්‍යවසායකත්වයේ ඒක රටේ සංවර්ධනයට ඉතාමත් අත්‍යවශ්‍යයි. නව භාණ්ඩ හා සේවා තුළින් ආදායම් විෂමතාවය අඩු කිරීම මේ වගේ මීට අපි කලින් සාකච්ඡා කරපු ප්‍රශ්නය හා සමානව පහුගිය ප්‍රශ්න පත්‍රවල ඔබගෙන් මෙවැනි ප්‍රශ්න අහලා තියෙනවා. මේකට අපි බලාපොරොත්තු වෙන්නේ උත්තර 4ක් විතරයි. හොඳයි ආචාර්යතුමනි ඔබ ඉතාමත් හොඳින් මේ ගැන පැහැදිලි කිරීම කළා. අපි යමු ප්‍රශ්න දෙවෙනි කොටසට. සිරිපාලගේ පියා සාර්ථක ව්‍යාපාරිකයෙකි. සිරිපාලට ඇතැම් ව්‍යවසාය කුසලතා පැවතුනද ඔහුගේ පියා විසින් නිරතුරුවම අවධාරණය කර සිටින්නේ තවදුරටත් ඔහු විසින් ඔහුගේ ව්‍යවසායික කුසලතා වර්ධනය කරගත යුතු බවය. සිරිපාල තම ව්‍යවසායක කුසලතා වර්ධනය කර ගැනීම ගත හැකි මාර්ග 4ක් දක්වන්න. මේ ප්‍රශ්නේදී අපි බලාපොරොත්තු වෙන්නේ ව්‍යවසායකයෝ සතු තිබිය යුතු ගුණාංග නැත්නම් කුසලතා මොනවද? අපි කලිනුත් කතා කළා ව්‍යවසායකයට තමන්ගේ කාර්ය ව්‍යාපාරයේ සාර්ථකව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වෙන විශේෂ කුසලතා ගණනාවක් තියෙනවා. ඒතර මේ කුසලතා ප්‍රමාණවත් ආකාරයට නොමැතිව ව්‍යාපාරය ආරම්භ කිරීම නිසා සිදුවෙන්නේ මොකක්ද? ව්‍යාපාරයේ අතරමඟදී අසාර්ථක වීම. ඒ නිසා තමයි අපි මෙවැනි ප්‍රශ්නයක් ඔබගෙන් යොමු කරලා තියෙන්නේ. ඍජුවම අපි අහලා නැහැ ව්‍යවසායකයාගේ කුසලතා මොනවද කියලා. නමුත් වක්‍රාකාරයෙන් ප්‍රශ්නෙන් අහන්නේ ඔබගෙන් ව්‍යවසායකයෙක් තුළ ව්‍යාපාරයක් සාර්ථකව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන කුසලතා මොනවද? ඒතර පැහැදිලිව අපි කුසලතා ගණනාවක් කියලා තියෙනවා. මේවා ලබාගත හැකි ආකාර පිළිබඳව තමයි මේකෙන් විස්තර කරලා තියෙන්නේ. ඒතර විවිධ ශේෂ්ඨ පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීම, පියාගේ අත්දැකීම් දැනටමත් තමන්ගේ පියා ව්‍යවසායකයෙක් ඒ නිසා ඔහුගේ පළපුරුද්ද සහ අත්දැකීම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා අපේ රට ගත්තත් විදේශ රටවල් ගත්තත් විදේශ චරිත ඕන තරම් තියෙනවා. ඔවුන් කොහොමද ව්‍යාපාරේ පටන් ගත්තේ, මොන වගේ දුෂ්කරතාවලට මුහුණ දුන්නද, මේ චරිත ආදර්ශයට ගනිමින් අධ්‍යයනය කිරීම තුළින් ඔබට විශාල දැනුමක් පළපුරුද්දක් ලබා ගන්න පුළුවන් ඔබගේ ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා. ඒ වගේම විදේශ අධ්‍යාපනය සහ පුහුණුව තමන්ට දේශීය වශයෙන් පුහුණුව මදි නම් විදේශ පුහුණුවක් ලබාගෙන ව්‍යවසායකත්වයට මුහුණ දෙන්න පුළුවන් සාර්ථකව. ඒ වගේම පියාගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තමන්ගේ අත්දැකීම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. පියාගෙන් වෙන් වෙලා තමන්ටම පුළුවන් තමන්ගේ ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරලා ඒ තුලින් තමන්ගේ තවත් කුසලතා වර්ධනය කරගන්න. ඒ වගේම විවිධ අත්හදා බැලීම් කිරීම තුලින් තව දුරටත් පොතපත කියවීමෙන් ඔබට දැනුම ලබා ගන්න පුළුවන් ව්‍යවසායකයෙක් වෙන්න. ඒ වගේම උපදේශකයෙකුගේ මඟ පෙන්වීම ලබා ගැනීම සහ විදේශීය විශේෂිත පුහුණුවක් කුසලතාවත් වර්ධනය කර ගැනීම කියන විවිධ සාධක තියෙනවා. මේකෙන් මාර්ග 4ක් ඔබ පැහැදිලි කළොත් ඇති. අපි බලමු ප්‍රශ්න ඊළඟ කොටසට. මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට වඩා සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම කෙරෙහි පුද්ගලයන් උනන්දු වීමට බලපාන හේතු 4ක් පැහැදිලි කරන්න. ඔබතුමී මොකද්ද මේ සම්බන්ධයෙන් දක්වන අදහස?
ඔව් අපි කලින් සිද්ධි අධ්‍යයනයේදීත් කතා කළා මහා පරිමාණ ව්‍යාපාරවලට නොගිහින් කුඩා පරිමාණ ව්‍යාපාර ආරම්භ කරන්නේ ඇයි? මේ හා සමාන ප්‍රශ්නයක් පහුගිය ප්‍රශ්න පත්‍රවලදී ඔබට දැක ගන්න පුළුවන්. එතකොට ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඒවෙන් කීපයක් මෙතන සඳහන් කරලා තියෙනවා. අඩු ප්‍රාග්ධනයකින් කුඩා පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කුඩා ව්‍යාපාරයකට බලපාන නීති රීති ගොඩක් අඩුයි. මහා පරිමාණ ව්‍යාපාරයකට සාපේක්ෂව. ඕනෑම තැනක මේක ආරම්භ කළ හැකි මොකද කුඩා පරිමාණයෙන් අපි ආරම්භ කරන්නේ විශාල ඉඩම් ප්‍රමාණයක් විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම සීමිත ඉල්ලුමක් ඇති ව්‍යාපාර අවස්ථාවලින් ප්‍රයෝජනයට ගන්න පුළුවන් කුඩා පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කිරීම තුළින්. වෙනත් අය ආරම්භ නොකරපු අවස්ථා තියෙනවා. මේ අවස්ථාවලින් අපිට උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් කුඩා ව්‍යාපාරයකින් අපි ව්යාපාරය ආරම්භ කිරීම නිසා. තම දක්ෂතාවලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කැපවීම මත ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් ඔබ ව්‍යවසායකයෙක් නම් ඔබේ කැපවීම මත ඔබේ ප්‍රතිලාභය තීරණය වෙනවා. ඒ වගේම රජයේ දිරිගැන්වීම් විවිධාකාරයේ දිරිගැන්වීම් තියෙනවා. අපි දන්නවා අපේ ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකාව ඇතුළත ව්‍යවසායකයෝ දිරිගැන්වීමට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. මේක ඉතාමත් වැදගත් කුඩා ව්‍යාපාරිකයන්ට. ඒ වගේම තමන්ට ස්වයං තෘප්තියක් ලැබෙනවා තමන්ගේම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීම තුලින්. හොඳයි මහාචාර්යතුමනි ඇත්තටම ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවත්නා අපිට රටක් ගත්තොත් මෙවැනි රටකට මම හිතන්නේ වඩා වැදගත් වෙනවා විශාල වශයෙන්ම ආරම්භ කරන සුළු පරිමාණ ව්‍යාපාර කියන එක. ඒ නිසා මම හිතන්නේ ඔබතුමිය එවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීම වඩාත් වැදගත් වෙන්නේ ඇයි කියන කාරණේ පිළිබඳව තාමත් හොඳින් පැහැදිලි කරා. අපි මේ පසුගිය විභාග ප්‍රශ්නයට අදාළ බලමු ඊළඟ කොටස මොකක්ද කියන එක. දැඩි තරංකාර්ථයට මුහුණ දී සිටින සුළු පරිමාණ සිරල ව්‍යාපාරිකයෙකු හට පාරිභෝගිකයා අද්වා ගැනීමට සඳහා ගත හැකි උපාය මාර්ග 4ක් දක්වන්න. ඔව් මේ ප්‍රශ්නේදී ඔබගෙන් අහන්නේ සුළු පරිමාණ සිල්ලර ව්‍යාපාරිකයෙක් ගැන. ඔබ එතකොට හඳුනා ගන්න ඕනේ සුළු පරිමාණ සිල්ලර ව්‍යාපාරිකයෙක් කියන්නේ කවුද? එතකොට අපි බැලුවොත් අපි දන්නවා මේ වෙනකොට කුඩා පරිමාණයේ සිල්ලර ව්‍යාපාරිකයන්ට විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන්. මේගොල්ලන්ට ලොකු තරංගකාරීත්වයක් ඉල්ල වෙලා තියෙනවා මහා පරිමාණ වෙළඳසැල් නිසා. සුපිරි වෙළඳසැල් නිසා. ඒ නිසා මේ තත්ත්වයෙන් බැහැර වෙලා නැත්නම් පාරිභෝගිකයෝ තමන්ගේ ව්‍යාපාරයේ දිහාවට ඇද ගන්න නම් මොනවද කළ යුත්තේ කියන එකයි අපි ඔබගෙන් බලාපොරොත්තු වෙන පිළිතුර. ඒතකොට ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග සුළු පරිමාණ ව්‍යාපාරිකයාට ගන්න පුළුවන්. ඒවැයින් කීපයක් අපි ඔබ හමුවේ තියලා තියෙනවා. පාරිභෝගික සම්බන්ධතා වර්ධනය කර ගැනීම, ගනුදෙනුකරුවන්ගේ පක්ෂපාතීත්වය ලබා ගැනීමට කටයුතු කිරීම, මිල අඩු කිරීම තුළින් තරගයට මුහුණ දීම මේක සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට අමාරු වෙන්න පුළුවන්. නමුත් මේක තවත් උපක්‍රමයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ ව්‍යාපාරය නැත්නම් තමන්ගේ ව්යාපාරයේ දිසට පාරිභෝගිකයෝ අද්දවා ගැනීම සඳහා. ඒ වගේම පාරිභෝගික ප්‍රවර්ධන ක්‍රම විවිධාකාරයේ උපක්‍රම පාවිච්චි කළා පාරිභෝගිකයා තමන් දෙසට අද්දවා ගැනීමේ හැකියාව තියෙනවා. ව්‍යාපාර ස්ථානය තුල සිත් ගන්නා සහ තෘප්තිමත් භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම ඒ වගේම වෙළඳ භාණ්ඩ නිවසට ගොස් බාර දීම. දැන් අපි දන්නවා මේ වෙනකොට කොවිඩ් වසංගතය නිසා මේවැනි ව්‍යාපාර ආරම්භ කළා තියෙනවා. කුඩා ව්‍යාපාර සුළු පරිමාණ සිල්ලර ව්‍යාපාරිකයෝ පවා තමන්ගේ භාණ්ඩය හෝ සේවාව අවශ්‍ය ආකාරයට ගෙදරටම ගෙනල්ලා දෙන්න. එතකොට මේක තව එක උපක්‍රමයක් තමන්ට පාරිභෝගිකයෝ තමා දිහාට අද්දවා ගන්න. ඒ වගේම ස්වයං සේවා ක්‍රියාත්මක කිරීම මෙවැනි පොදු ලක්ෂණ කීපයක් නැත්නම් පොදු උපාය මාර්ග කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන් මේ දැඩි තරංකාරීත්වයට මුහුණ දීමට සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකුට. අපි යමුමු තවත් එක ප්‍රශ්නයකට. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා රජයේ ලබා දෙන මූල්‍ය නොවන දිරිගැන්වීම මොනවාද? ඔබ මේ මොකද්ද මේ සම්බන්ධ දක්වන අදහස? මේ ප්‍රශ්නෙන් ඔබෙන් අහලා තියෙන්නේ මූල්‍ය නොවන. ඔබ දන්නවා අපි කතා කරනවා කුඩා හා මධ්‍ය ව්‍යාපාර සම්බන්ධව මූල්‍ය දිරිගැන්වීම සහ මූල්‍ය නෙවන දිරිගැන්වීම කියලා කොටස් දෙකක් තියෙනවා. මේ ප්‍රශ්නයෙන් අවධාරණය කරන්නේ මූල්‍ය නොවන දිරිගැන්වීම මොනවාද? ඒතර මූල්‍ය නොවන දිරිගැන්වීම විවිධ ආයතන වලින් ලබා ගන්න පුළුවන් විවිධ සේවාවන් සපයනවා මේගොල්ලන්. මේ උපදේශන සේවා එකක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් තමන්ගේ කර්මාන්තය නැත්නම් තමන්ගේ ව්‍යවසාය පටන් ගැනීම සඳහා උපදේශන සේවා සැපයීම කළ හැකි. මේක ලබාගත හැකි ආයතනය අහලා නැහැ. නමුත් ඔබගේ දැන ගැනීම සඳහා නැත්නම් ඔබගේ මතකයේ අවදි කිරීම සඳහා මම ආයතනය දැනුම් දීලා තියෙන්නේ. අපි මෙතනට ඇතුළත් කරලා තියෙනවා. කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඔබට මේ උපදේශන සේවා ලබා ගන්න පුළුවන්. එක උදාහරණ දෙකක් දීලා තියෙනවා. ඒ වගේම තාක්ෂණික දැනුම නැත්නම් තාක්ෂණික සේවා පහසුකම ලබා ගන්න පුළුවන් කාර්මික සංවර්ධන මණ්ඩලය එහෙම නැත්නම් කාර්මික තාක්ෂණ ආයතනය මේ කියන ආයතන සැදී පැහැදී සිටින ඔබට අවශ්‍ය තාක්ෂණික දැනුම
ලබා දෙන්න. කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන කුඩා ව්‍යාපාරිකයන්ට. ඒ වගේම යටිතල පහසුකම් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ලබා දෙනවා. පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කුඩා ව්‍යාපාර සහ මධ්‍ය ව්‍යාපාර ආරම්භ කරන පුද්ගලයන්ගේ දැනුම ලබා දීම සඳහා. ඒ වගේම වෙළඳපොළ සහ අලෙවි පහසුකම් ලබා දෙනවා අපනයන සංවර්ධන මණ්ඩලය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව මණ්ඩලය. ඒතර මේකෙන් පේනවා මූල්‍ය නොවන දිරිගැන්වීම් විශාල ප්‍රමාණයක් තියෙනවා කුඩා හා මධ්‍ය ව්‍යාපාර දිරිගැන්වීම සඳහා රජයන් විසින් පාවිච්චි කරන මේ වැයින් කීපයක් ඔබගේ පිළිතුර විදියට අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි ආචාර්යතුමනි මම හිතනවා ඉතාමත් හර්බර සාකච්ඡාවක් අපේ දූදරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම ව්‍යාපාර අධ්‍යයන විෂය නිර්දේශයට අදාළ 4 වෙනි 5 වෙනි සහ 6 වෙනි මාතෘකාවලට අදාළ විශේෂයෙන් අපි කතා කළේ ව්‍යාපාර සංවිධාන ව්‍යවසායකත්වයේ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියන මාතෘකාව පිළිබඳව. ඉතින් මේ පිළිබඳව අපිට විශාල කරුණු රාශියක් සාකච්ඡා කරන්න අවශ්‍ය වුණත් අපිට තියෙන කාල සීමාව අනුව ඒ සඳහා අපිට ඉඩක් ලැබෙන්නේ නැහැ. මම හිතනවා ස්වාධීන රූපවාහිනී සේවය මේ දැයේ දුදුරවන්ගේ උන්නතිය උන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා මේ ගෙන යන ක්‍රියාමාර්ග අතිශය වැදගත් කාගෙත් අවධානයට මම හිතන්නේ අගය කිරීමට භාජන යුතු කාර්යයක්. ඒ වගේම මේ වැඩසටහන සඳහා අද සම්ප්‍රදායකත්වයේ දැක් වූ ශ්‍රී ජයරත්න විශ්වවිද්‍යාලයේ කළමනාකරන අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කුමුදුනේ ශ්‍රියලතා මහත්මියට මාගේ අවංක ගෞරවපූර්ව ස්තුතිය පුදනමනවා. ඒ සමගම අපි කැමැති ඔබ හමුවේ සමන්ඩ අපි මේ ළඟා වෙලා තියෙන්නේ දෙවන වැඩසටහනේ අවසාන භාගයට. අපි මේ වැඩසටහන තුළින් ඔබ හමුවේ තැබුවේ ඔබගේ විෂය නිර්දේශයට අදාළ 4, 5 සහ 6 යන මාතෘකා යටතේ සාකච්ඡාවක් පමණයි. මේක ඉතාමත් සීමිත කාල සීමාවක් තුළ අපි මේ ඔබ හමුවේ තබන්න උත්සාහ කළේ ඔබේ විභාගය සඳහා සාර්ථකව මුහුණ දීමට යම්කිසි පිටුවහලක් ලබා දීම තමයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි නැවතත් ඔබව හමු වෙනවා තවත් වැඩසටහනකින්. ඒ වැඩසටහනේදී ඔබ සමග සාකච්ඡාව ඔබට දැනුම ලබා දීමට බලාපොරොත්තු වෙනවා මාතෘකාව 7 සහ 8. එනම් ව්‍යාපාරවල පැවැත්මට හා වර්ධනයට මූල්‍ය ආයතනවල දායකත්වය සහ ඒ සඳහා රක්ෂණයේ වැදගත්කම කියන මාතෘකා යටතේ අපි නැවතත් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරන අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ තීර්ණ විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය සුදත් මංජුල අමරසේන මහතාටත් විශේෂයෙන් ස්තුති කරමින් ඒ වගේම ස්වාධීන රූපවාහිනී සේවයේ සියලුම දෙනාටත් මේ මහඟු කාර්යය කිරීම සම්බන්ධව මේ විශේෂ අවස්ථාවට අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් කරමින් ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නට සූදානම්. නැවත වැඩසටහනකින් අපි ඔබ හමු වෙමු. ආයුබෝවන්. සුබ දවසක්.